එහෙමනම් තීනස චරිතයක් ඇති කරගන්න මුන්දොරින්ම කර්මයේ පිහිවීම නවත්වා ගන්නට නම් අපි ඉස්සෙල්ලාම පිරිසිදු කරගන්න ඕනේ සිත. සිත පිරිසිදු කරගන්න තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ අපිට. මොකද සිත පදුට්ට වෙන්න පුළුවන්. රාගයෙන් පදුට්ට වෙනවා, ද්වේෂයෙන් පදුට්ට වෙනවා, මෝහයෙන් පදුට්ට වෙනවා. අන්න එහෙමනම් රාගයෙන් පදුට්ට වෙන්න යන දේ රාගයේ විතරාගී කරන්න ඕන. ද්වේෂයෙන් පදුට්ට වෙන්න යන දේ ද්වේෂයේ විතරාගී කරන්න ඕන. මෝහයෙන් පදුට්ට වෙන්න යන තැන මෝහය විතරාගී කරන්න. ඒකට අපි කිව්වා තීනි සුචරිතය. අන්න එහෙමනම් මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝති. සිත පිරිසිදු වුණා නම් වචනය පිරිසිදු වෙනවා, ක්‍රියාකාරකම පිරිසිදු. අපි එහෙනම් දස කුසලයෙන්ම මිදී නිදහස් වෙනවා. අන්න ඒකට කිව්වා ධර්ම චක්‍රය කියලා. ඒක නිසා මෙන්න මේකයි බුදුහාමුදුරුවන්ගේ සිද්ධාන්තය. ඒක නිසා කවුරු හරි අපෙන් ඇහුවොත් මොකද්ද අපේ බුදුහාමුදුරුවෝ ලෝකයට දේශනා කරලා තියෙන සිද්ධාන්තය? හේතුඵල. අපේ බුදුහාමුදුරුවෝ එහෙමද අපේ උඹලගේ බුදුහාමුදුරුවෝ උඹලට මොනවද කරන්න කියලා කියන්නේ? අපේ බුදුහාමුදුරුවෝ මොනවද කරන්න කියලා කියන්නේ? අපේ බුදුහාමුදුරුවෝ මොනවද කරන්න කියලා කියන්නේ? සමුදය නිරෝධ. එයි මොනවාද? දුකෙන් ඒක නිසා මෙන්න මේ සිද්ධාන්තය තමයි මොන ගාථාවෙත් මොන සූත්‍රෙත් තියෙන එකම ධර්ම. ඒකයි එක පේජයකින් කිව්වා, ගාථාවකින් කිව්වා, ටික සූත්‍රයකින් කිව්වා කියලා තියෙන්නේ මොකක්ද? අපි මෙන්න මෙහෙම දුක් පැවැත්මක් පවත්වාගෙන යනවා. ඒකට තියෙන්නේ හේතු තුනයි. ඒක තමයි රාගය, ද්වේෂය, මෝහය. මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න ඕන නම් මොකද කරන්න කියලා කියන්නේ? රාගය විතරාගය කරන්න, ද්වේෂය විතරාගය කරන්න, මෝහය විතරාගය කරන්න. සමුදය නිරෝධ. ඒකයි මෙන්න මේ සරල සිද්ධාන්තය තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙට පෙන්වලා දෙන්නේ. ඒක නිසා අපි ගමු පොඩි ගාථාවක් දෙකක්. අරගෙන බලමු බුදුහාමුදුරුවෝ කොහොමද මේක පෙන්වන්නේ කියලා ඒ ගාථාව. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්ත. අසේවනාච බාලානං බාලයෝ ආශ්‍රය කරන්න එපා කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා පණ්ඩිතානං ච සේවනා, පණ්ඩිතයෝ සේවනය කරන්න. එයි මොනවාද කරන්න කියන්නේ? මොනවාද? ඔය වැඩේ බුදුහාමුදුරුවෝ අපිට කරන්න කියන්නේ මොනවාද? ඉතින් පාළු නිකන් මොනවාද? උදේකුන් ගන්නවා. බුදුහාමුදුරුවෝ කියන්නේ දුකෙන් මිදී නිදහස්. ඒතං මංගල මුත්ත. මංගල කියන්නේ මංගල, සුග, මගුල්. මගුල් ලෝක. මුත්ත කියන්නේ නිදහස් වෙනවා. මන් කියන්නේ මාර්ග. මේ මගුල් සක් වලින් මිදී නිදහස් වෙන මාර්ගය. ඒ කියන්නේ මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන
මාර්ගය. මොනවාද අපිට කරන්න කියන්නේ? අසේවනාච බාලාන පණ්ඩිතානංච ආයමනම් මටත් මේ මගුල් සක් වලින් මිදී නිදහස් වෙන්න ඕන නම් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න ඕන නම් මටත් සිද්ධ වෙනවා. බාලය ආශ්‍රය කිරීම නවත්තන්න වෙනවා. පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න පටන් ගන්නවා. අන්න දැන් මට හොයාගන්න වෙනවා. කවුද මේ බාලයෝ? කවුද මේ පණ්ඩිතයෝ? කවුද මේ බාලයෝ? කවුද මේ බාලයෝ? කවුද මේ පණ්ඩිතයෝ? කවුද බාලයෝ? කවුද පණ්ඩිතයෝ? කවුද මේ බුදුහාමුදුරුවෝ කියන බාලයෝ? කොහේ ඉන්න බාලයෝ ගැනද මේ කතා කරන්නේ? කොහේ ඉන්න බාලයෝ? කොළඹ පැත්තේ ඉන්න බාලයෝද, අපේ ගෙවල් පැත්තේ ඉන්න බාලයෝද, පිටරට ඉන්න බාලයෝද? කොහේ ඉන්න බාලයෝ? තමාගේ සිතේ අසේවනාච බාලාන. ච කියන්නේ චිත්තය. සිතේ උපදින බාලයෝ ආශ්‍රය කරන්න එපා. කවුද සිතේ උපදින බාලයෝ? රාගය, ද්වේෂය. ආශ්‍රය කළොත් මොකද වෙන්නේ අපිට? බාලයෝ ටික ආශ්‍රය කළොත් මොකද වෙන්නේ අපිට? දුකටපත්. එහෙනම් බුදුරජාණන් දේශනා කළා. අසේවනාච බාලාන කවුද පණ්ඩිත? සිතේ පණ්ඩිතානංච සිතේ උපදින පණ්ඩිත. මොකද අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවන්ගේ ධර්මය පදනම් වෙලා තියෙන්නේ මේ මනේ එහෙමත් නැත්නම් මේ සිතේ උපදින අරමුණු මතයි තියෙන්නේ. අරමුණු උපදින්න නම් අසගණනාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන හයට යමක් ස්පර්ශ වෙන්නේ. එහෙනම් කවුද මේ බුදුහාමුදුරුවෝ පඬිතේ? විතරාගී, විතදේශී, විතමෝහී අරහය. අන්න බුදුහාමුදුරුවෝ කතාවක් කියනවා. ඉන්නා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගම. බාල සමාගමක් ගැන කතා කරනවා. මා කියන්නේ මිදී නිදහස් වෙනවා. බාල සමාගමින් මිදී නිදහස් වෙනවා. ඊට පස්සේ සතන් සමාගමු සත්පුරුෂ සමාගමේ පිහිටනවා. එයි මොනවාටද? නිබ්බාන. යාව නිබ්බානපත්. නිබ්බානය සාක්ෂාත් කරෙහි. එහෙනම් කවුද මේ බාල සමාගම? කවුද මේ සතන් සමාගම? කවුද බාල සමාගම? කවුද සතන් සමාගම? සමාගම කියන්නේ මොකද්ද? සමාගමේ යෙදෙනවා කියන්නේ මොකද්ද? සමාගමේ යෙදෙනවා කියන්නේ සේවනය කරනවා, ආසන කරනවා. එහෙනම් මොකද්ද බාල සමාගම? රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය උපදිනවා කියන්නේ අපි රාගය සේවනය කරනවා. රාග සමාගමේ යෙදෙනවා, ද්වේෂ සමාගමේ යෙදෙනවා, මෝහ සමාගමේ. එහෙනම් කවුද සතන් සමාගම? විතරාගී, විතදේශී, විත. හැබැයි මේක තවත් විග්‍රහ කරන්න පුළුවන්. කවුද මේ විතරාගී, විතදේශී, විතමෝහී කියන්නේ? එහෙමත් නැත්නම් කවුද මේ සතන් සමාගම? එහෙමත් නැත්නම් කවුද මේ පඬිත? කවුද මේ පඬිත අරමුණු කියලා? විතරාගී, විතදේශී, විතමෝහී කියන එකටම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මෙහෙම. මෙත්තං කරුණං මුදිතං උපේක්ඛං.
අසුභං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන අරමුණ. ඒක නිසා මෙත්තං කරුණං මුදිතං උපේක්ඛං අසුභං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන අරමුණ තමයි විතරාගී විත ද්වේෂී විත මොහි කියන්නේ. මෙන්න මේක තේරුම් ගන්න. ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මේ. අපි පැවැත්මක් කියලා එකක් පවත්වාගෙන යනවා. අපි පැවැත්මක් කියලා එකක් පවත්වාගෙන යනවා. බුදුහාමුදුරුවෝ මේ පැවැත්මට මොකද කළේ? බුදුහාමුදුරුවෝ මේ පැවැත්ම මොකද කළේ? පැවැත්ම අත්හැරි. පැවැත්ම අපවැත්ම කළා. අපි ඒකටයි කියන්නේ පවත්තිතං අපපතිවත්තියං. මං අහනවා එහෙමනම් පැවැත්ම කියන්නේ මගේ පැවැත්ම කියන්නේ මගේ මොනවල පැවැත්මද? මට මගේ මොනා නැති වුණොත් මගේ පැවැත්ම නැති වෙන්නේ. මගේ පැවැත්ම කියන්නේ මගේ මොනවල පැවැත්මද? බුදුහාමුදුරුවෝ පැවැත්ම අත්හරිනවා කියන මොනවාද අත්හැරලා තියෙන්නේ? රාගය, ද්වේෂය. ඒකයි පැවැත්ම කියලා කියන්නේම රාගයේ පැවැත්මයි ද්වේෂයේ පැවැත්මයි. මේ පැවැත්මට බුදුහාමුදුරුවෝ කියනවා මේක රියක්, මේක රිය ගමන. එහෙනම් මේ රිය ගමන බුදුහාමුදුරුවෝ මොකද කළේ? හරි. අත්හැරිය. ආරිය එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේක. බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට රාගය, ද්වේෂය, මෝහය, විතරාගී, විත ද්වේෂී, විත මෝහී කරන්න කියලා කිව්වා. සමුදය නිරෝධ කරන්න කියලා කිව්වා. තීනි දුෂ්චරිතේ මිදී නිදහස් වෙලා තීනි සුචරිතේ පිහිටන්න කියලා කිව්වා. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියලා කිව්වා. මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු කියලා කිව්වා. පවත්තිතං අපපතිවත්තියං කියලා කිව්වා. පැවැත්ම අපවැත්ම කරන්න කියලා කිව්වා. රිය අරිය කරන්න කියලා කිව්වත් එකම දෙයක් තමයි කියන්නේ. අන්නේ නම් අපි දුවලා ප්‍රදේශනා කරනවා. කරණීය ධර්ම අකරණීය ධර්ම. කරණීය කියන්නේ කරන්න කියන්නේ. අකරණීය කියන්නේ අනුකල. මං අහනවා දැන්. ඇයි අපිට බුදුහාමුදුරුවෝ මෙහෙම කරණීය කරන්න අකරණීය ධර්ම කරන්න එපා කියලා කියන්නේ මොනවාටද? මොනවා සාක්ෂාත් කරගන්නේ? මොනවා සාක්ෂාත් කරගන්නේ? නිබ්බාන සාක්ෂාත්. එහෙනම් නිබ්බානය සාක්ෂාත් කරගන්න නම් මොනවාද අපි නොකළ යුතු අකරණීය ධර්ම? රාගේ, ද්වේෂේ, මෝහේ ක්‍රියා නොකර. එහෙනම් මොනවාද කරණීය ධර්ම? විතරාගී, විත ද්වේෂී, එහෙමත් නැත්නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සුභ
අනිච්ච දුක්ඛ විපරිණාම. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සාර ධර්ම අසාර ධර්ම. මොනවාද අසාර මොනවාද සාර? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ. අසාරේ සාරමතිනෝ අසාරවද්දේ සාරයි කියලා මත් වෙනවා. ඒ වගේම සාරේ අසාර දස්සිනෝ සාරවද්දේ අසාරයි කියලා දකිනවා. දැන් එනවා ඔහුගේ දැක්ම හරිද? වැරදි. ඒක නෝ මිත්‍යා දිට්ඨිය. අන්න එහෙමනම් තේසාරං න අධිගච්ඡ. මොකද මිත්‍යා දිට්ඨියට ගෝචර වන්නේ මිච්ඡා සංකප්ප ගෝචර. දැන් මොනවද දෙනවා යන්නේ? හැබැයි සාරංච සාරතු සාරවද්දී සාරයි අසාරංච අසාරයි අසාරවද්දී අසාරයි කියලා දකිනවා. එහෙනම් ඔහුගේ දැක්ම හරි. අන්න එහෙමනම් තේසාරං අධිගච්ඡ. මොකද ඔහුගේ දැක්ම හරි කියන සම්මාදිට්ඨිය. එහෙමනම් සම්මා සංකප්ප. දැන් මේ ගාථා දෙක තේරුම් ගන්න නම් වචන දෙකක් තියෙනවා තේරුම් ගන්න. මොනවද සාර මොනවද අසාර? මොනවද සාර මොනවද අසාර? නේ? මොනවද සාර? මොනවද අසාර? අසාරවද්දේ සාරයි කියලා මත් වෙනවා. එහෙනම් මම මොනවද අසාරවත් කියලා? රාගේ මොන දෙයින් මත් වුණත් යමෙක් මොන දෙයින් මත් වුණත් මත් වීමට මුල් වෙලා තියෙන මොනවද? රාගය, ද්වේෂය. මිත්‍යා දිට්ඨියට සාරයි කියලා මත් වෙන්න පුළුවන් රාගයෙන් ද්වේෂයෙන් මොහොතයි. ඒකයි තියෙන්නේ. එහෙනම් මොනවද බුදුහාරු කියන සාරවල? විතරාගී මොනවාද සාර මොනවාද අසාර කියලා තේරුම් ගන්න නැතුව ඔය ගාථා දෙක තේරුම් ගන්න. හැබැයි මොනවාද සාර මොනවාද අසාර කියලා දැනගත්ත ගමන් මුළු සිද්ධාන්තයම තේරුම් ගන්න. අන්න දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මේ. සබ්බ පාප පස්ස අකරණං. සබ්බ පාප පස්ස අකරණං. අකරණීය සියලුම පාපයන් මොනවද කරන්න කියන්නේ? පස්ස කරන්න කියනවා. ප්‍රහාණය කරන්න. ඊට පස්සේ කියනවා කුසල අස්ස උපසම්පදා. කුණු සලාහර ආශ්‍රය කරන්න කියනවා. කුසලස්ස උපසම්පදා. දැන් අපි තේරුම් ගන්න ඕන. අපි මේ සියලුම අකරණීය වූ පාපයන් කරන්නේ මොන මුල් කරගෙන? සියලුම අකරණීය වූ පාපයන් කරන්නේ අපි මොන මුල් කරගෙන? රාගය, ද්වේෂය, මෝහය මුල් කරගෙන. එහෙනම් අපිට සියලුම අකරණීය වූ පාපයන් නොකර ඉන්න නම් සියලුම අකරණීය වූ පාපයන් පස්ස කරන්න නම් අපි මොනවාද පස්ස කරන්න ඕනේ? රාගය, ද්වේෂය. සියලුම අකරණීය වූ පාපයන් පස්ස කරන්න නම් ප්‍රහාණය කරන්න නම් අපි රාගය, ද්වේෂය, මෝහය පස්ස කරන්න. ප්‍රහාණය කරන්න. එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කුසලස්ස උපසම්පදා. කුණු සලාහර ආශ්‍රය කරන්නේ කුසලයේ ආශ්‍රය කරනවා කියලා අපිට මොනවාද ආශ්‍රය කරන්නේ?
කුසලයේ ආශ්‍රය කරනවා ඒවත් කුසල හැර ආශ්‍රය කරනවා කුසල කියන්නේ කුණු සලාකාරී අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ අපි දස කුසලයක් කරනවා ඒ කියන්නේ අපි මේ අතින් කුණු ගොඩවල් 10ක් අල්ලන එතකොට අපේ මේ අත 10 ආකාරයකට පිරිසිදු වෙනවා දැන් බුදුහාම කරන වැඩේ නවත්තන්න අන්න දැන් මම කුණු ගොඩවල් 10 අල්ලන්නේ මට දැන් 10ක් තියෙනවද ඈ දැන් මේ අතේ පිරිසිදු ගන් 10ක් තියෙනවා ඈ දැන් මේ අතේ පිරිසිදු ගන් 10ක් තියෙනවා ඈ කුණු ගොඩවල් 10ක් අල්ලනකොට 10 ආකාරයකට අපිරිසිදු වුණා මේ අත මම දැන් එක කුණු ගොඩක්වත් අල්ලන්නේ නැහැ එහෙනම් දැන් මේ අතේ පිරිසිදු ගන් 10ක් තියෙනවද ඈ තියෙනවා පිරිසිදුකම එකයි පිරිසිදුකම එක 10 ආකාරයකට අපිරිසිදු වෙච්ච බව ඇත්ත දස අකුසලයක් කරපු බව ඇත්ත හැබැයි සියල්ල නවත්වපු ගම අන්න ඒක තමයි කුසල අකුසල් 10ක් තිබුණාට කුසල් 10ක් නෑ කුසලය කියන එක එකක් අපි මේ රෙදි හොදනවා කියලා මොකද කරන්නේ උණු සලා හරි එහෙනම් මේ රෙද්දේ තියෙන කුණු සලා හැරියාම රෙද්ද මොනවද කිව්වේ ඈ පිරිසිදු අන්න එහෙනම් ඒ පිරිසිදුකම අපිට ආශ්‍රය කරන්න පුළුවන් අන්න ඒ වගේ මේ සිතේ තියෙන කුණු සලා හැරියාම සිතේ මොනවද කිව්වේ ඈ පිරිසිදුකම චිත්ත පාරිශුද්ධතාවය අන්න එහෙනම් අපිට පිරිසිදුකම ආශ්‍රය කරන්න ඒකයි තේරුම් ගන්න. ඒක තමයි තේරුම් ගන්න ඕනේ එහෙමනම්. කුසලය ආශ්‍රය කරනවා කියන අපිට මොනවාද ආශ්‍රය කරන්න පුළුවන්? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සුබ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන අරමුණු දේවල් විතරාගී විතදේශී එහෙනම් දැන් බුදුහාම දේශනා කරනවා යමෙක් මේ ක්‍රියාකාරකම් දෙක කරනවා නම් සබ්බ පාප පස්ස අකරණං කියන ක්‍රියාකාරකම කරනවා නම් අන්න සිත පිරිසිදු වෙන එක ක්‍රමයක් මේක ක්‍රමයක් විතරයි තවත් ක්‍රමයක් බුදුහාම කුසල අස් උපසම්පද අනසිත පිරිසිදු වෙන දෙවෙනි ක්‍රම. එහෙනම් මේ දෙක අනුගමනය කරනවා දැන් මොකද වෙන්නේ? සබ්බ පාප පස්ස අකරණ කරනවා. කුසල අස් උපසම්පදා කරනවා. දැන් මොකද වෙන්නේ? ස්වචිත්තය පරිපූර්ණ වශයෙන් දපණය වෙනවා දමණය වෙනවා පිරිසිදු වෙන ඒතං බුද්ධ අනුශාසන මේ භව උතුරා දැමීමට කරන ලද අනුශාසනය ඒකයි මොනවාද භව රාග භව ද්වේෂ භව එහෙනම් අපිට තේරෙනවා ඒ ගාථාවෙන් කියන්නේ මේ දක්වා කියාපු දෙන්න ඔය ගාථාවෙන් විතරක් මේකයි අපි කිව්වේ බුදුහාමුදුරුවෝ එක පේලියකින් කිව්වත් එක ගාථාවකින් කිව්වත් දිග සූත්‍රයකින් කිව්වත් කියන්න තියෙන එකම සිද්ධාන්තය අර හේතුඵල ධර්ම. ඒ ඔක්කොගෙම ගැප් වෙලා තියෙනවා හේතුඵල ධර්ම. මේ ඔක්කොගෙම ගැප් වෙලා තියෙනවා චතුරාර්ය සත්‍ය. ඒ ඔක්කොගෙම ගැප් වෙලා තියෙනවා පටිච්ච සමුප්පාද ධර්ම. ඒ නිසා අපිට මේ ඔක්කොගෙම තේරුණා අපිට කරන්න වැඩ දෙකක් තියෙනවා කියලා. දෙකක් තියෙනවා.
එකක් තමයි පැවැත්ම අනිත් එක තමයි අපවැය. තවත් විදිහකට කිව්වොත් එක පැත්තක අකුසලය මේ අකුසලයෙන් මිදී නිදහස් වීමට කියනවා කුසලය. මොකද කුසලය කියන එක හෙවත් අකුසලය කියන එක හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි. අන්න එහෙනම් අපි දැක්ක සත්‍ය මොකද්ද? අන්න එහෙනම් අපි දකින්න ඕන මොකද්ද කුසලය මොකද්ද අකුසලය කියන්නේ. ඒක තමයි බුදුහාරෝ පෙන්නලා දෙන දෙපැත්තක්. අපි ඒකට කියනවා ද්ව ධර්මය කියලා. ධර්මතා දෙකක්. පැවැත්ම අපවැය. පවත්ිතං අපපතිවත්. කර්ම චක්‍රය ධර්ම චක්‍රය. අකුසලය කුසලය. බාලය පටි. සාර අසාර. වෝපිවත් එක. දැන් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දෙනවා මෙන්න මේ ආකාරයට දෙපැත්තක් මේ ඔක්කොම ගාථා වලින් අපි දැක්කා. දැන් බුදුහාමුදුරුවෝ එකපාරම දේශනා කරනවා මෙන්න මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න නම් අපිට කරන්න තියෙන්නේ එකම එක ක්‍රියාකාරකමයි කියන්නේ. මොකක්ද ඒ ක්‍රියාකාරකම? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනපාන සති සමාධි